समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අනිච්චානුපස්සනං භාවෙන්තෝ නිච්ච සංඥං පජහති තී. වන්දනීය පූජනීය අපේ මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි, අද දවසෙත් අපේ ජීවිතය ගැන කතා කරන, දුකෙන් මිදීම පිළිබඳව කතා කරන, දුකෙන් මිදෙන්නේ කොහොමද කියලා කතා බහ කරන උතුම් භාවනාමය ධර්ම දේශනාවකට පින්නතුන් සම්බන්ධ වෙලා සිටින අවස්ථාව. අපි මේ දවස්වල සාකච්ඡාවට ගන්නේ සත්තානුපස්සනා පිළිබඳව. මේ සත්තානුපස්සනා කියන එක ජීවිතෙන් පින්නත්නි බැහැර කරන්න එපා, දුරු කරන්න එපා. මේ සත්තානුපස්සනා කියන විදර්ශනාත්මක වැඩපිළිවෙල තමන්ගේ ජීවිතයට එකතු කරගන්නේ කොහොමද කියලාමයි අපි හැමතිස්සෙම කල්පනා කරන්න ඕනේ. ඒකට හේතුව තමයි අපි විඳින දුක් කරදරවල කෙලවරක් දකින්න කැමති නම්, හිතවල ඇති වෙන විවිධ දේවල් හේතු කරගෙන විවිධ අවස්ථාවන් වල ඇතිවෙන දරා ගන්න අමාරු මානසික පීඩාවලින් ගැලවෙන්නට ඕන නම් අපි අනිවාර්යයෙන්ම රාග දේශ මොහ ආදී කියන ක්ලේශයන්ගෙන් නිදහස් වෙන්නට බලාපොරොත්තු වෙනවා නම් මේ විදර්ශනාත්මක මානසිකාර අපේ ජීවිතවලින් බැහැර කරලම බෑ. මේ විදර්ශනා මානසිකාරත් එක්ක අත්වැල් බැඳගෙන අපට අපේ ජීවිතයේ ඉදිරියට අරගෙන යන්න වෙනවා. නැත්තම් මොකද වෙන්නේ? නැවත නැවත මේ ජීවිතයේ අත්දකපු ඛේදනීය අත්දැකීම් නැවත සසර ජීවිතයේ අත්දැකීමින් යන්න වෙනවා. මේ බණහන පින්නතුන්ගෙන් විමසුවොත් පින්නතුන් මේ ජීවිතයේ ගෙවලා තියෙනවා. ජීවිතයේ තමන්ගේ හිත දන්නවා ගෙවපු විදිය පුංචි කාලේ, ළමා කාලේ, තරුණ කාලේ, අවා විවාහ වුණාට පස්සේ ආදී වශයෙන් මැදිවිය වැඩිහිටි වශයෙන් පිනතුරු ජීවිතේ දැනෙනවා. ඔය ජීවිතයේ ඒ විඳ ජීවිතයේ ඒ ආකාරයෙන්ම ආපහු ලැබෙනවට කැමතිද? මේ ගෙවපු ජීවිතයක් තියෙනවනේ. වෙලාවකට සැප, වෙලාවකට දුක, වෙලාවකට සැනසෙල්ල, වෙලාවකට කිසිම සැනසෙල්ලක් නැහැ. වෙලාවකට hina වෙනවා, වෙලාවකට හඬනවා, වෙලාවකට සතුටු වෙනවා, වෙලාවකට කල්පනා කරනවා. එහෙම ගෙවපු ජීවිතයක් තියෙනවනේ. අන්නේ ජීවිතේ පින්නතුන් කැමතිද ආපහු ලැබෙනවට? අපිට නම් හිතෙන්නේ කවුරුවත් කැමති වෙන එකක් නෑ මේ විඳපු විදිහේ ජීවිතයක් ආපහු විඳින්න. නමුත් අපි මේ අනුපස්සනාදිය පුරුදු පුහුණු කරලා, ලෝභ දේශ මොහ ආදිය ප්‍රහාණය කරලා, සංයෝජන ප්‍රහාණය කරලා අනුම ගානේ මේ ජීවිතේදී සෝතාපන්නවත් නොවුනොත් අපිට මේ වගේම ජීවිත බොහෝ වාරයක් ඉස්සරහට ලැබෙනවා. ඉතින් මේ ජීවිත ලැබෙනකොට අපිට කාගේ සරණක්ද? කාගේ පිහිටක්ද? මේ ජීවිතේ නම් බණ ටිකක් අහලා හරි හිතට සැනසීමක් හදා ගන්න පුළුවන්, ඇති කර ගන්න පුළුවන්. මේ විඳවීම් වලට පිහිටක් නැතුව, බණ ටිකක්වත් ඇහෙන්නේ නැතුව, කල්යාණ මිත්‍රයෙකුත් නැතුව, බුදුරජාණන් වහන්සේ හෝ ඒ ධර්මය, ඒ ශාසනෙත් නැතුව යම් ජීවිත ගණනාවක් ඉස්සරහට ලැබුණොත් පීඩා විඳලම මැරෙයි බොහෝ ආත්ම භාවවල. ඉතින් ඒ නිසා අපිට මේ දුක්ඛිත වැඩපිළිවෙලෙන් ගැලවෙන්න නම්
මේ අනුපස්සනා කියන විදර්ශනාත්මක වැඩපිළිවෙළවල් වල ජීවිතය අරගෙන යන්න ඕන. දවසකට අඩුම ගානේ විනාඩි 45ක්වත් විදර්ශනා භාවනාව කරන්න ඕනේ. පුළුවන් නම් ඊට වඩා කරන්න ඕනේ. ඒ කියන්නේ අපි දන්නවා බුද්ධානුස්සති පුරුදු කරනවා, මෙත්තානුස්සති පුරුදු කරනවා, එහෙම මරණානුස්සති ආදී පුරුදු කරනවා, ජීවිතේ ආනාපාන සතිය ආදී භාවනා පුරුදු කරනවා. ඒ එක්කම මේ පංචස්කන්ධ ධර්මයේ ඇතිවීම නැතිවීම දකින දුක්ඛ ලක්ෂණ මතු කරගන්න, අනාත්ම ලක්ෂණ මතු කරගන්න විදර්ශනාවකුත් පරමාර්ථ ධර්ම අරමුණු කරගෙන කරන විදර්ශනාවකුත් එදිනෙදා ජීවිතේ පවත්වාගෙන යන්න ඕනේ. බුද්ධානුස්සතිය ආදී භාවනාවත් එක්ක පරමාර්ථ ස්කන්ධ ධර්මාදීෙහි පරමාර්ථය දකිමින් ඒ ලක්ෂණ දකිමින් සිදු කරගෙන යන විදර්ශනාවකුත් ජීවිතේට ඇති කරගන්න ඕනේ. නැත්නම් අපිට වෙන්න මෙහෙම දෙයක් වෙන්නේ. අපි දන්නවා ඉගෙන ගන්න දරුවෝ සාමාන්‍ය පෙළ විභාගෙට මුහුණ දෙනවා. ඒ සාමාන්‍ය පෙළ විභාගෙට මුහුණ දෙන දරුවෝ අතර සමහර දරුවෝ ඉන්නවා ඒ විභාගයේ අරමුණු කරලා කිසිම දෙයක් කරන්නේ නැහැ. විභාගය සමර්ථ වීමට හේතු වෙන කිසියම් දෙයක් කරන්නේ නැතුව කාලය ගෙවන ළමයි ඉන්නවා. ඒ ළමයි විභාගයට ගිහිල්ලා ප්‍රශ්න පත්‍රය අතර ගත්තට පස්සේ මොකද වෙන්නේ? එයාලට බයයි, එයාලට දුකයි, එයාලට පශ්චාත්තාප තියෙනවා. ඊළඟට ඒ විභාගය සිද්ධ වෙද්දී අනිත් අය බොහොම සැනසille විභාගයට පිළිතුරු ලියද්දි පාඩම් කරපු අය මෙයා මහ පීඩිතව ඉඳලා තමයි මේ පැය දෙක පැය තුන ගෙදර ඇවිල්ලත් ඔළුවේ ඉඳලම බරයි. අන්න ඒ වගේ දෙයක් තමයි මේ ලෝකයේ තුල අපිට වරින් වර එනවා පින්වත්නි මහා මේ ඒ සුලිසුලං වගේ කරදර එනවා. දැන් සුලිසුලං කියන්නේ අපි දන්නවා හැමදාම එන්නේ නැහැ. රටකට අන්න ඒ වගේ අපේ ජීවිතවල සමහර අවස්ථාවල මහා සුලියනවා. ළමයින්ගේ දේවල් නිසා හරි, ස්වාමියා භාර්යාවගේ දේවල් නිසා හරි, ඊළඟට ආදරය කරන අය නිසා හරි එහෙම ජීවිතේ සමහර රෝගාබාධ ආදී වශයෙන් ඒ වගේ ජීවිතේ එහෙම අපි හරහා යන එහෙම ස්කන්ධ ධර්ම හරහා යන සුලි තියෙනවා. ව්‍යසන තියෙනවා. අන්නේ ව්‍යසන වලට මූණ දෙන්නට අවශ්‍ය විදර්ශනා හයිය විදර්ශනා ශක්තිය හදාගත්තේ නැත්නම් අර සුලි වලට ඇඹරිලා විසිවෙලා අඬලා දොඩලා වැළපිලා විඳවලා මහමෙරක් ඔලුවට තියාගෙන ඉන්න වගේ පීඩිත හැඟීමකින් තමයි ජීවිතේ ඒ සිද්ධි වලට මූණ දෙන්නේ. හරියට අර විභාගයට මූණ දෙන්නට අවශ්‍ය ඒ පෙර පුහුණු වීම නොකරපු ළමෙක් විභාගයට මූණ දෙනවා වගේ. අපිට ඒ වගේ ව්‍යසනයක් හිටෙන්න පුළුවන්. අපි නොහිතන වෙලාවක ඒ වගේ ව්‍යසනයක් ලබන සතිය ඇතුළත එන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම සමහර කාල තියෙනවා අමාරු කාල. සමහර කාල තියෙනවා අතීත සමහර අකුසල කර්ම බලවත් අකුසල කර්ම විපාක දෙන අවස්ථා. හිතපු ගමන් ස්වාමියා මොකද වෙන්නේ? මෙන්න අනියම් සම්බන්ධයක්. හිතපු ගමන් භාර්යාව අනියම් සම්බන්ධයක පැටලලා ඔන්න අහු වෙනවා. හිතපු ගමන් මේ ඉගෙන ගන්න වයසේ දුව පුතා ආදර සම්බන්ධයක පැටලලා. හිතපු ගමන් මොකද වෙන්නේ? තමන් ළඟ ඉන්නේ තමන් හරිම වංචනික විදිහට රවට්ටලා. ඒ වගේම හිතපු ගමන් තමන්ගේ රැකියාව තමන්ට අහිමි වෙනවා. එහෙම නැත්නම් තමන් දරුණු රෝගාබාධයකට පිළිකාවක් වෙන මොන රෝගාබාධයකටපත් වෙනවා. ඒ වගේ හිතපු ගමන් තමන්ගේ ව්‍යාපාර කඩාගෙන වැටෙනවා. ඒ වගේ පින්වත්නි ළඟම ඉන්න අය හීනෙවත් හිතා ගන්න බැරි විදියට කුරිරු වෙනවා. අන්න ඒව හැමදාම සිද්ධ වෙන දේවල් නෙවෙයි. වරින් වර හිතපු ගමන් වෙන දේවල්. හරියට අර රටක් කරහා සුලිසුලන් හමායගෙන යනවා වගේ. අනේ වගේ මේ අපේ මේ ජීවිතයේ කියන පංචස්කන්ධ ධර්මය හරහා ඔන්න ඔය වගේ බිහිසුණු සිද්ධි දාමයන් සිද්ධ වෙනකොට ඒක හෙටෙයිද දන්නේ අනිත් දෙයිද දන්නේ ඒකට ඔරොත්තු දෙන හයිය හදාගෙන හිටියේ නැත්තම් විදර්ශනාවෙන් පින්වත්නි තැලිලා පොඩි වෙලා මිරිකලා අඬලා වැළපිලා මියදිලත් යන්න පුළුවන්. සමහර අය සීදී නසා ගන්නේයි ඒ ජීවිතේ හිටපු ගමන් සිද්ධ වෙන ව්‍යසනයන්ට සුලිසුලම් වගේ එන ව්‍යසනයකට මූණ දෙන්නට හයිය හිතේ නැතිකම නිසා. ඒ හිතපත් වෙනවා සියදිවි නසා ගන්න තත්යකට. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ
විභාගයකට පෙර පුහුණු වීම කරපු දරුවෙක් විභාගයට සාර්ථකව සංසුන්ව මුහුණ දෙනවා වගේ. ප්‍රශ්න වලට සංසුන්ව මුහුණ දෙන්න කැමති නම් හෙට එන්න පුළුවන්, අනිත් දෙන්න පුළුවන්, ලබන සතියේ එන්න පුළුවන්, ලබන අවුරුද්දේ එන්න පුළුවන්. එහෙම ප්‍රශ්න වලට, අභියෝග වලට සංසුන්ව මුහුණ දෙන්න කැමති නම් මහ මෙරක් ඔළුවේ තියාගෙන ඉන්නවා වගේ මුහුණ දෙන්නේ නැතුව නිදහස් හිතකින් මුහුණ දෙන්න කැමති නම් පින්වත්නි, එන්න මේ අනුපස්සනාවන් පුරුදු පුහුණු කරන්න. ඇතුල් වෙන්න මේ විදර්ශනාවට. අපි මෙහෙම නැවත නැවත කියන්නේ අපිට දැනෙලා තියෙනවා, අපිට කතා බහ කරද්දී දැනෙලා තියෙනවා. තෙරුවන් සරණ ගිය බණ අහන 100 දෙනෙක් ගත්තොත් භාවනාව සමත වශයෙන් විදර්ශනා වශයෙන් භාවනා කරන්නේ 10ක් 15ක්. අනිත් පින්නතුන් බණ අහනවා යම් යම් විදිහේ දහම් මානසිකාර පවත්වනවා. නමුත් පරයන්කයට යෑමක්, සක්මනට යෑමක් නැහැ. එතකොට අර සක්මනට හෝ පරයන්කවලට ගිහිල්ලා සමත විපස්සනා වඩන කෙනෙකුට වගේ ශක්තිමත් අභියෝගවලට මුහුණ දෙන්න බෑ පින්නත්නි. මොකද විදර්ශනාවෙන් බලවත් වූ ප්‍රඥාවක්, ගැටලු දිය කරලා දාන ප්‍රඥාවක් ඒ හිතේ නැති නිසා. ඒ නිසා අපි ආරාධනා කරනවා අද ඉඳලා අපි අනුපස්සනා එකින් එක සිද්ධ කරනවා. ඒ අතරතුරේදී අනුපස්සනා වඩන්න අවශ්‍ය යම් යම් ගුණධර්ම පිළිබඳවත් අපි කතා කරනවා. ඉතින් දවසකට අඩුම ගානේ විනාඩි 45ක්වත් මේ අනුපස්සනා ටිකට පොඩ්ඩක් යොමු කරන්න උත්සාහ කරන්න කියලා අපි සිහිපත් කරනවා. පළමුවෙන් එතකොට අපිට කතා කරන්න තියෙන්නේ අපි ළඟදී දින 3ක්ම මේ අනුපස්සනාවල තියෙන වැදගත්කම ගැන කතා කරේ. අද අපි කතා කරන්නේ මේ අනුපස්සනා පුරුදු කරන්නේ කොහොමද? අනිච්චානුපස්සනාව කොහොමද රූපස්කන්ධය අරමුණු කරලා අපි කරන්නේ? අනිච්චානුපස්සනාව කොහොමද වේදනා ස්කන්ධය අරමුණු කරලා කරන්නේ? අනිච්චානුපස්සනාව කොහොමද සංඥා ස්කන්ධය අරමුණු කරලා කරන්නේ? අනිච්චානුපස්සනාව කොහොමද සංකාර විඥාන ස්කන්ධ අරමුණු කරලා කරන්නේ? ආදී වශයෙන් මේක භාවනාමය වශයෙන් සිදු කරන්නට යම්කිසි රුකුලක්, යම්කිසි උපකාරයක් විදියට තමයි අපි මේ දේශනා ඉදිරියට කරගෙන යන්න හදන්නේ අද දේශනාවත් එක්ක. අනිච්චානුපස්සනාව කියලා කියන්නේ අපි කලින් කතා කළා මේ ස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම ප්‍රකට වෙන විදියට සිහිය සහ නුවණ පුන පුනා හෙවත් නැවත නැවත යොදවමින් මනසිකාර පැවැත්වීම. අනිච්චානුපස්සනා කියන්නේ මේ ස්කන්ධ ධර්ම ආදිය අරමුණු කරලා ඇතිවීම නැතිවීම ප්‍රකට වෙන විදියට සිහිය සහ නුවණ කියන ඒ සතියත් සම්පජඤ්ඤයත් නැවත නැවත යොදවමින් පුන පුනා කරන මානසිකාරයට අපි කියව අනිච්චානුපස්සනා කියලා. ඒ අනුපස්සනාව වඩද්දි මොකද වෙන්නේ? නිත්‍ය හැඟීම් දුර වෙනවා. අනිච්චානුපස්සනාව ප්‍රබල වෙනකොට නිත්‍ය සංඥා මොකද වෙන්නේ? දුබල වෙනවා. අපේ ජීවිතේ තියෙනවා අනිත්‍ය ලෙස ගැනීම සහ නිත්‍ය ලෙස ගැනීම කියලා ආකාර දෙකක්. ඒ අනිත්‍ය ලෙස ගැනීම තුළ අපිට ඒ ස්කන්ධාදිය විශේෂෙහි තියෙන තණ්හාව, දෘෂ්ටිය, මානය දුර වෙනවා. නිත්‍ය ලෙස ගැනීම තුළ මොකද වෙන්නේ? තණ්හාව බලවත් වෙනවා, දෘෂ්ටිය බලවත් වෙනවා, මානය කියන එක මිම්ම බලවත් වෙනවා. එතකොට යම් කිසි කෙනෙක් අනිච්චානුපස්සනාව තුළ ඉස්සරහට යද්දී ඊට සාපේක්ෂව තණ්හාව අඩු වෙනවා. දෘෂ්ටි අඩු වෙනවා. මාන අඩු වෙනවා. තණ්හාව අඩු වෙන මට්ටමට දුක අඩු වෙනවා. දෘෂ්ටි අඩු වෙන මට්ටමට දුක අඩු වෙනවා. මානෙ අඩු වෙන මට්ටමට දුක අඩු වෙනවා. අනිච්චානුපස්සනාවේ ප්‍රබලම තැනකට යද්දී තණ්හාව තදංග වශයෙන් නැති වෙනවා. ප්‍රහාණය වෙනවා. දෘෂ්ටිය තදංග වශයෙන් ප්‍රහාණය වෙනවා. මානය තදංග වශයෙන් ප්‍රහාණය වෙනවා. එතකොට තණ්හා, දෘෂ්ටි, මාන තදංග වශයෙන් ප්‍රහාණය කළ විදර්ශනා ප්‍රඥාවක් සහිත, ප්‍රීති ප්‍රමෝද සහිත, සුඛ සහිත, ඒකාග්‍රතා සහිත විදර්ශනා සමාධියක් අත්දකින ශ්‍රාවකයෙක් බවට මෙයා පත් වෙනවා. එතකොට අද අපි ඉස්සෙල්ලාම ගන්න බලන්නේ රූපස්කන්ධය පිළිබඳව. අද අපි කතා කරන්නේ රූපස්කන්ධය පිළිබඳව තියෙන තණ්හාව, දෘෂ්ටිය, මානය දුරු කරමින්
අපි රූපස්කන්ධය තුල අනිච්චානුපස්සනාව පවත්න්නේ කොහොමද? මේකට බොහෝම උපකාරක සූත්‍ර දේශනාවක් තියෙනවා සත්තට්ඨාන කියලා සංයුක්ත නිකායේ. මෙතනදී විග්‍රහ වෙනවා රූපය පිළිබඳව විදර්ශනා කරන කෙනා ඒ රූපය පිළිබඳව දැනගත යුතු ආකාර 7ක්. ඒ කියන්නේ ආකාර 7කට රූපය ගැන දැනගන්න ඕනේ. මේ රූපය පිළිබඳව තණ්හා දෘෂ්ටි මාන ආදිය ප්‍රහාණය කරන්න. එතන පළමුවෙන්ම තියෙනවා රූපය පිළිබඳව ආස්වාදයක් අපිට තියෙනවා. ඊළඟට තියෙනවා රූපය පිළිබඳව ආදීනවයක්. ඊළඟට තියෙනවා රූපය දැන ගැනීම. ඊළඟට රූපය හට ගැනීම. ඊළඟට රූපය නැතිවීම. ඊළඟට රූප නිරෝධ ගාමිනී පටිපදාව. ඊළඟට රූපයෙන් නිස්සරණය වීම. කාරණා 7ක්. අපි ඉස්සෙල්ලාම බලමු අපි දන්නවා මේ සංසාර ජීවිතය අපිට දිග්ගැහෙන්නේ පින්නත්නි රූපය පිළිබඳව අපට ඇතිවෙන තණ්හාව නිසා, දෘෂ්ටිය නිසා, මානය නිසා. අපට රූපය ගැන තණ්හා දෘෂ්ටි මාන ඇති වෙන්නේ ඇයි? අපට රූපය පිළිබඳව සොම්නස උපදින නිසා. බලන්න පාරක යද්දී පාරක යනකොට ඇහැට ගෝචර වෙන ස්ත්‍රී රූප වේවා පුරුෂ රූප හෝ වේවා ඒ තමන්ට ප්‍රතිවිරුද්ධ රූපයක් දකිද්දී මොකද වෙන්නේ? සතුටක් ඇති වෙනවා. ජංගම දුරකථනයේ කියන රූපය දකිද්දී මොකද වෙන්නේ? සතුටක් ඇති වෙනවා. ඊළඟට තමාගේයි හැඟෙන නිවස ගත්තට පස්සේ ඒ නිවස කියන්නේ රූපයක්. ඒක දකිද්දී මොකද වෙන්නේ? සතුට ඇති වෙනවා. ඒ වගේ මේ ලෝකයේ තුල මේ රූපයේ ආස්වාදය කියලා කියන්නේ මේ ලෝකය තුල තියෙන රූප දකිනකොට මොකද වෙන්නේ? ඒ රූප හමුවේ Tamanට ඇති වෙනවා සතුට සොම්නස. ඒ සතුට සොම්නස ඇති වෙන රූප හමුවේ මොකද වෙන්නේ? තණ්හාව ඇති වෙනවා. ඊළඟට ඒ රූප මම මගේ කරගන්න අදහස් පහළ වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? ඒ රූප හමුවේ මානය ඇති වෙනවා. ඒ තණ්හා දෘෂ්ටි මාන හමුවේ මොකද වෙන්නේ? විපාක පිණිස කර්ම සකස් වෙන. කියන්නේ භවය සකස් වෙනවා. ඒ භවයේ හේතු වෙලා මොකද වෙන්නේ? ජාතිය හට ගන්නවා, ජරාව හට ගන්නවා, ව්‍යාධිය හට ගන්නවා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස් ආදී මේ සියලුම දුක් කරදර හට ගන්නවා. රූපය හමුවේ සතුට සොම්නස ඇති වෙනවා. ඒ සතුට සොම්නස නිසා ඒකට ඇලෙනවා. ඒක මම්මගේ කියලා ග්‍රහණය කරගන්නවා. ඊළඟට ඒ නිසා මානය හට ගන්නවා. ඒ තුල මොකද වෙන්නේ? ඒතන තියෙන්නේ කිලේශ වට්ටය. ඒ කිලේශ වට්ට නිසා කර්ම වට්ට විපාක වට්ට වශයෙන් සංසාරේ දිග්ගැහෙනවා. අපි බලන්න ඕනේ පින්නත්නි, ඇයි අපිට මේ රූපය පිළිබඳව සතුට සොම්නස උපදින්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ධර්මයේ තුල රූපය පිළිබඳව සතුට සොම්නස ඇති වෙන්නට හේතුව විදියට කාරණා 3ක් දක්වලා තියෙනවා. ඒ රූපය පිළිබඳව සතුට සොම්නස ඇති වෙන්නේ කාරණා 3කින් රූපය වැහිලා තියෙන නිසා. අන්නේ කාරණා 3කින් වැහිලා තියෙන ඒ ධර්ම 3 ඉවත් කළොත් රූපයේ පරමාර්ථය මතුවෙනවා. පරමාර්ථය මතුවෙනකොට ඒ පරමාර්ථ රූපය ගැන අපට කවදාවත් සතුට සොම්නස ඇති වෙන්නේ නැහැ. රූපය පිළිබඳ සතුට සොම්නස උපද්දවන ඒ රූපයේ ඇත්ත වහලා තියෙන ඒ කාරණා 3ට කියනවා සමූහ ප්‍රඥප්ති, සංස්ථාන ප්‍රඥප්ති සහ සන්තති ප්‍රඥප්ති කියලා. ඔන්න ඔය තුනෙන් පරමාර්ථ ලක්ෂණ රූපේ වහගෙනයි ඉන්නේ. හරියට යම්කිසි අවස්ථාවක උදෑසනක පරිසරයේ සුන්දරත්වය මීදුමකින් වහගෙන ඉන්නවා වගේ. මීදුම ගලාගෙන යද්දි පරිසරයේ තියෙන සුන්දරත්වය නැත්තම් මේ මීදුමට එහා පැත්තෙන් තියෙන කිසියම් දෙයක් අපිට පේන්නේ නැහැ.
අන්න ඒ වගේ මේ සමූහ සංස්ථාන සන්තති කියන ප්‍රඥප්ති තුනෙන් රූපයේ පරමාර්ථ ස්වභාවය වහගෙන තියෙනවා. ඒ නිසා මොකද වෙන්නේ අපට රූපය ගැන සතුට සොම්නස ආදී ඇති වෙනවා. ඒ නිසා තණ්හා දෘෂ්ටිමාන උපදිනවා. ඒ නිසා භව ජාති ජරා ව්‍යාධි ආදී සකස් වෙනවා. එතකොට මේ රූපයේ අනිච්චානුපස්සනාව වඩන්න යන කෙනා ඉස්සෙල්ලම තේරුම් ගන්නවා මෙන්න මේ කාරණාව. මොකද්ද පළවෙනි එක සමූහ ප්‍රඥප්තිය කියලා කියන්නේ අපි දන්නවා රූපයක් කියලා කියන්නේ ඒ රූපයක් කියලා කියන්නේ අපිට සාමාන්‍ය ඇහැට පේන රූපයක් කියලා කියන්නේ රූප කලාප සමූහයක එකතුවක්. රූප කලාපයක් කියලා කියන්නේ එතන අපි දන්නවා පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව. සූත්‍රාන්ත ක්‍රමයට බැලුවම සතර මහා ධාතුන්ගෙන් සකස් වූ කුඩාම දෙයට අපි කියනවා රූප කලාපයක් කියලා. සාමාන්‍යයෙන් ගත්තට පස්සේ අබෑටයක් ගත්තට පස්සේ අබෑටයේ තුල රූප කලාප ලක්ෂයකට වඩා තියෙනවා. රූප කලාපයක් කියන්නේ සූත්‍රාන්ත ක්‍රමයට ගත්තට පස්සේ එතන පඨවි ධාතුව, ආපෝ ධාතුව යන පඨවි රූප, ආපෝ රූප, තේජෝ රූප, වායෝ රූප කියන්නේ සතර මහා ධාතුන්ගේ එකතුවක් තියෙනවා. ඒක මොනතරම් සියුම් ස්වභාවයක්ද කියනවා නම් අබෑටයක් තුල තියෙනවා ඒ වගේ රූප කලාප ලක්ෂ ගාණක්. එතකොට මෙන්න මේ වගේ රූප කලාප ලක්ෂ ගණන් එකතු වුණු දේවල් අපට පේනවා ගලා යන ජලය විදියට. මෙහෙම රූප කලාප ලක්ෂ ගණන් එකතු වෙච්ච දේවල් අපට පේනවා ගස්ගල් විදියට. මෙහෙම රූප කලාප ලක්ෂ ගණන් එකතු වෙච්ච ඒවා අපට පේනවා නියපොත්තක් විදියට. දතක් විදියට. කෙස් ගහක් විදියට. රෝම කූපයක් විදියට. හම විදියට. මස් විදියට. ඇට සැකිල්ල විදියට. මේ රූප කලාප දැන් සිහිපත් කළා අබෑටයක් තුල අර සතර මහා ධාතුන්ගෙන් සකස් වුණු රූප කලාප ලක්ෂ ගණනක් තියෙනවා කියලා. අන්න ඒ වගේ නියපොත්තක් ගත්තට පස්සේ නියපොත්තේ තියෙනවා රූප කලාප ලක්ෂ ගණනක්. නමුත් මේ රූප කලාප ලක්ෂ ගණන් තියෙන දේවල් අපේ ඇහැට ගෝචර නොවන නිසා අපට ඒ රූප කලාප ලක්ෂ ගාණක් එකතු වෙලා සමූහ වශයෙන් අපිට පේනවා. එතකොට සමූහ වශයෙන් අරගෙන අපි කියනවා ඒවට ගස් කියනවා, ගල් කියනවා, ඊළඟට යකඩ කියනවා, කොළ කියනවා, ඇට කියනවා, නහර කියනවා, නියපොතු කියනවා. අන්න ඒකට කියනවා සමූහ ප්‍රඥප්තිය කියලා. ඒ කියන්නේ සමූහ ස්වභාවය නිසා අපට අර මේ රූප කලාපවල පරමාර්ථ ඇත්ත පේන්නේ. කියන්නේ මෙයාලා එකතු වෙලා තියෙන නිසා සමූහ වශයෙන් ඒ එකතු වෙලා තියෙන දැන් අපි හිතමු පිනත් මෙහෙම දෙයක්. දැන් ඔන්න අපි කියන්නේ දැන් දුර තියා අපි දකිනවා මීවදයක්. මීමැස්සෝ ඉන්න මීවදයක් දකිනවා. දුර තියා දකින මීවදයට වඩා ළඟට ගිහිල්ලා බලද්දී මීවදේ වෙනසක් තියෙනවා. දුර තියා බලද්දී අපට පේන්නේ ඒක මල්ලක් වශයෙන් වගේ එහෙම ත්‍රිකෝණාකාර ආදී වශයෙන් හෝ රවුම් වශයෙන් හෝ එහෙම දුර තියා අපට පේන්නේ. හැබැයි ළඟටම ගියාට පස්සේ පේනවා මීමැස්සගෙන් මීමැස්සා වෙන වෙනම පේනවා. දුරට පේන්නේ සමූහයක් වශයෙන් එකක් වශයෙන්. අන්න ඒ වගේ මේ සමූහ ප්‍රඥප්තිය කියන්නේ මේ ලෝකයේ රූප කලාප ලක්ෂ ගණන් එකතු වෙලා හැදිච්ච දේවල් අපට ගහක් වශයෙන්, ගලක් වශයෙන්, ඊළඟට ගෙයක් වශයෙන්, නියපොත්තක් වශයෙන්, දතක් වශයෙන් පේනවා. අන්න ඒ සමූහ ප්‍රඥප්තිය කඩන්න ඕන. ඒක ඉවත් කරලා බැලුවොත් අපට පේනවා මෙතන රූප කලාප කෝටි ප්‍රකෝටි ගානක එකතුවක් තියෙන්නේ කියලා. ඊළඟට සංස්ථාන ප්‍රඥප්ති. සංස්ථාන ප්‍රඥප්ති කියන්නේ
රූප කලාප අර විදියට සමූහයක් එක්තැන් වෙනකොට එතන ඇති වෙනවා යම්කිසි සටහනක්. උදාහරණයක් විදිහට පැතලි භාවයක් පේනවා. උස භාවයක් පේනවා. මිටි භාවයක් පේනවා. ඊළඟට දෙතොලේ හැඩය, නහයේ හැඩය, ඊළඟට දත්වල හැඩය. ඒ කියන්නේ මේ රූප කලාප දැන් ඉස්සෙල්ලා කතා කළේ සමූහ ප්‍රඥප්තිය කියන්නේ රූප කලාප සමූහයක් අපට ඇහැට පෙනීම. ඊළඟට ඒ රූප කලාප එහෙම සමූහ වශයෙන් එක්තැන් වෙනකොට එතන යම්කිසි සටහනක්. අනේ සටහනට අපේ තණ්හාව ඇති වෙනවා. දැන් නහය ගත්තට පස්සේ නහයේ සමහර සටහන් වලට අපිට තණ්හාව ඇති වෙනවා. ඊළඟට ශරීර ගත්තට පස්සේ ශරීරවලත් සමහර උස මහත පේන සටහන අනුව අන්නේ සටහන අනුවත් මොකද වෙන්නේ අපිට තණ්හාව දෘෂ්ටිමාන උපදිනවා. ඒ විදියට සංස්ථාන ප්‍රඥප්ති කියලා කියන්නේ යම්කිසි රූප කලාප සමූහයක් එක්තැන් වූ අවස්ථාවල අපට ඒකේ සටහනක් පේනවා. අන්නේ සටහන ඉවත් කරලා එතන රූප කලාප සමුදායක් ඇති බව අපි දැක ගන්න ඕනේ. පරමාර්ථ වශයෙන්. ඊළඟට තියෙනවා සන්තති ප්‍රඥප්තිය. සන්තති ප්‍රඥප්තිය කියන්නේ මේ රූප කලාප කියන්නේ එකක් පිටිපස්සේ ඇති වෙන නැති වෙන සන්තතියක්. පරම්පරාවක්. හරියට ගලාගෙන යන සැඩ පහරක් කියලා කියන්නේ එකක් පිටිපස්සේ ජල බිඳු ගමන් කිරීමක්. නමුත් අපට පේන්නේ නෑ එහෙම එකක්. අපට පේන්නේ එක දිගට ගලාගෙන ගඟක් වගේ. අන්න ඒ වගේ තමන්ගේ රූපයකට තමන්ට අදහස තියෙන එක දිගට එන රූපයක් වගේ. එක දිගට පවතින රූපයක් වගේ. අම්මගේ රූපය ගත්තට පස්සේ එක දිගට පවතින රූපයක් වගේ. දරුවන්ගේ රූපය දැක්කට පස්සේ ඒක එක දිගට යන රූපයක් වගේ. නමුත් මෙතන තියෙන්නේ ඇත්තටම එකක් පිටිපස්සේ බිදි යන රූප පරම්පරාව. කියන්නේ අපේ මේ රූපය ඇසුරු කරගෙන ශරීර ඇසුරු කරගෙන හැම මොහොතකම මේ රූප කලාප ඇති වෙනවා නැති වෙනවා. ඒ ඇති වෙන්නේ නැති වෙන්නේ තව තවත් රූප කලාප උපද්දවමින්. හරියට අපි දන්නවා මේ ලෝකයේ තුල දෙමව්පියන් නිසා දරුවෝ උපදිනවා. දෙමව්පියන් මිය යනකොට ඒ දෙමව්පියන් ඉන්න කාලය තුල හේතු වෙලා ඉපදුණු දරුවෝ ඉන්නවා. ඒ දරුවෝ මිය යනකොට ඒ දරුවෝ නිසා තවත් දරුවෝ ඉන්නවා. ඒ දරුවෝ විතර තවත් දරුවෝ ඉන්නවා. අන්න ඒ වගේ තමයි මේ ලෝකයේ තුල මේ පරම්පරාවක් තියෙන්නේ. අන්න ඒ වගේ මේ සියුම් රූප කලාප ඇහැටවත් පේන්නේ නැති සියුම් රූප කලාප නිරුද්ධලා යන්නේ තවත් ඒ වගේම රූප කලාප උපද්දවලා. ඒ රූප කලාප නිරුද්ධලා යන්නේ තවත් ඒ වගේ රූප කලාප උපද්දවලා. සමහර රූප කලාප තියෙනවා සමහර රූප කලාප වලට එහෙම රූප උපද්දවන්න බෑ. නමුත් බොහෝ රූප කලාප වලට ඒවා නිරුද්ධ වෙනකොට තවත් රූප කලාප එහෙම නැත්නම් රූප පැටව් ගහලා මැරෙන්න පුළුවන්. අන්න ඒ වගේ මෙන්න මේ වගේ මේ එකක් පිටිපස්සේ බිනි යන මේ රූප පරම්පරාව අපි ගන්නවා ඒකත්වයකින්. එක දිගට පවතින රූපයක්. අන්න ඒකට කියනවා සන්තති ප්‍රඥප්ති කියලා. අන්න ඒක ඉවත් කරන්න ඕනේ. ගලාගෙන යන ජල පහරක එකක් පිටිපස්සේ යන ජල බිඳු රාශියක් වගේ මේ රූපය කියන්නේ එකක් පිටිපස්සේ බිනි යන පරමාර්ථ ධර්ම සමූහයක් කියලා අපි අවබෝධය ඇති කරගන්න ඕන. අන්න ඒ කාරණා තුනෙන් වැහිලා තියෙන නිසා. ඒ කියන්නේ සමූහ රූප කලාප කෝටි ගාණක් එකතු වෙච්ච තැන සමූහයක් වශයෙන් අරගෙන අපි පස්දිය ගල් ආදී වශයෙන් දැකීම කියන සමූහ ප්‍රඥප්තියෙන් රූපයේ පරමාර්ථ ලක්ෂණ වැහිලා තියෙනවා. ඊළඟට රූප කලාප එක්තැන් වූ තැන සටහනක් පේනවා. අන්නේ සටහන නිසා ඒ සංස්ථාන ප්‍රඥප්තිය නිසා රූපයේ පරමාර්ථය වැහිලා තියෙනවා. ඊළඟට සන්තතියක් විදියට එකක් පිටිපස්සේ මේ ගලාගෙන යන රූප පරම්පරාව ඇතිවෙමින් නැතිවෙමින් යන රූප පරම්පරාව එක දිගට යන විදියට අරගෙන ඒ සන්තති ප්‍රඥප්තිය නිසා මේ රූපයේ පරමාර්ථ ස්වභාවය අපිට වැහිලා තියෙනවා. අන්නේ කාරණා තුනේ වැහිලා තියෙන නිසා තමයි අපිට මේ රූප දැක්කට පස්සේ ආශාදි උපදින්නේ.
ඒ කියන්නේ මේක මෙන්න මෙහෙම තේරුම් ගන්න පින්නත්නි අපි හිතමු අපි ගුවන් විදුලි යන්ත්‍රයක් ගන්න වෙළඳපළට යනවා. වෙළඳපළේ තියෙනවා ගුවන් විදුලි යන්ත්‍ර 3 වර්ගයක්. අපිට වෙළඳ සලේ ඉන්න මහත්මයෙක් කියනවා මේ ගුවන් විදුලි යන්ත්‍රයට වගකීම් සහතිකේ අවුරුද්දයි. ඊළඟට කියනවා මේ අනිත් වර්ගයේ මේකට වගකීම් සහතිකේ මාස 6යි. ඊළඟට පෙන්නනවා අනිත් ගුවන් විදුලි යන්ත්‍ර වර්ගය ඒකට වගකීම් සහතිකේ මාසයයි. එතකොට ගුවන් විදුලි යන්ත්‍ර 3 වර්ගයක් තියෙනවා. එකක් අවුරුද්දක වගකීම් සහතිකේ, අනික මාස 6ක වගකීම් සහතිකේ, අනික මාසයකට විතරයි වගකීම් සහතිකේ. අපිට සතුටක් ඇති වෙන්නේ ඒ සතුට නිසා තණ්හාවක් උපදින්නේ වැඩිපුරම මොන ගුවන් විදුලි යන්ත්‍රය ගැනද? අපිට අර මාසයක වගකීම් සහතිකේ තියෙන ගුවන් විදුලි යන්ත්‍රයට වඩා අවුරුද්දක වගකීම් සහතිකේ තියෙන ඒ ගුවන් විදුලි යන්ත්‍රය වටිනවා. ඒක ගැන සතුට උපදිනවා. ඒක ගැන තණ්හාව උපදිනවා. ඒක තමන්ගේ කරගන්න හිතෙනවා. එහෙමනේ. හැබැයි මේ වගකීම් සහතිකේ අඩු වෙන්න ඒ ගුවන් විදුලි යන්ත්‍ර ගැන අපිට තියෙන වටිනාකම, ඒ ගැන උපදින සතුට, ඒ ගැන ඇති වෙන තණ්හාව, ඒක මගේ කරගන්න තියෙන ගතිය මොකද වෙන්නේ? අඩු වෙවි යනවා. අපි හිතමු යම්කිසි ගුවන් විදුලි යන්ත්‍රයක් තිබ්බොත් දවසක වගකීම් සහතිකය දෙන. අපිට එහෙනම් ඒ ගැන සතුටක් ඇති වෙන්නේත් නැහැ. එහෙනම් සතුට ඇති වෙන්නේ නැත්නම් තණ්හාව තුන උපදින්නේ නැහැ. ඒක මගේ කරගන්න අදහසක්වත් නැහැ. අර පවතින එක ගැන තමයි අපට තණ්හාව ඇති වෙන සතුට ඇති වෙන්නේ. දවසක් විතර පවතින එක ගැන අපට ඇති වෙන්නේ නෑ අපට සතුටක් තණ්හාවක්. මොකද ඉතින් දවසයිනේ, දවසින් ඉවරයිනේ. එහෙනම් අපි හිතන්න ඕනේ මේ රූප කලාපයක ආයුෂ කොච්චරද? රූපේ ආයුෂ කොච්චරද? අපි දන්නවා ෂණ 51යි. ෂණයක් කියන එක ඇහිපිය ගහන වෙලාව කාලය, ඇහිපිය ගහන්න යන කාලය ලක්ෂයෙන් බෙදුවත් අපට මේ රූපයක ආයුෂය අල්ලගන්න බෑ. එහෙනම් යම් කිසි කෙනෙකුට මේ අද තමන්ට සතුට උපද්දවන, තණ්හා උපද්දවන, දෘෂ්ටි උපද්දවන, මාන උපද්දවන මේ රූපයේහි ආයුෂය චිත්තක්ෂණ 51. කියන්නේ පළවෙනි ෂණයේදී හට ගන්නවා, ඊළඟ පණෙහිදී වෙනස් වෙනවා, 51 වෙනි ෂණයේදී නිරුද්ධ වෙනවා. එතකොට අන්න ඒ රූපයේ ඇතිවීම, වෙනස් වීම, නැතිවීම එච්චර අඩු කාලයක් තුන සිද්ධ වෙනවා කියලා පරමාර්ථ වශයෙන් යමෙක් දැකගත්තොත් මොකද වෙන්නේ? දැන් දවසක් පවතිනවා කියලා වගකීම් සහතිකේ දුන්න ගුවන් විදුලි යන්ත්‍රය ගැනවත් අපිට ආසාවක් උපදින්නේ නැහනේ. එහෙනම් මේ ෂණ 51ක් තුළ ඇති වෙලා වෙනස් වෙන නැති වෙලා යන රූපය ගැන අපිට අදහසක්වත් තියෙයිද? අදහසක්වත් එන්නේ. අන්න ඒ අදහස, ඒ කියන්නේ ඒ රූප කලාපවල එවන් සුළු කාලයක් තුළ ඇතිවීම, වෙනස් වීම, බිඳීම දැකගන්න බැරි විදියට මේ සමූහ ප්‍රඥප්ති, සංස්ථාන ප්‍රඥප්ති, සන්තති ප්‍රඥප්ති වලින් වැහිලා තියෙන නිසායි අපිට මේවා ගැන තණ්හාව, දෘෂ්ටිය, මානය, සන්තෝෂය. එතකොට ගුවන් විදුලි යන්ත්‍රයක උනත් තියෙන්නේ පරමාර්ථ වශයෙන් බැලුවට පස්සේ මොන වගේ ලක්ෂණ ටිකක්ද? ගුවන් විදුලි යන්ත්‍රය උනත් අපිට දැක්කම සතුට සොම්නස් උපදින්නේ මේ සමූහ සංස්ථාන සන්තති ප්‍රඥප්ති වලින් වැහිලා තියෙන නිසා. කෙනෙකුට ගුවන් විදුලි යන්ත්‍රය කියන්නේත් රූප ගොඩක්. ඒ රූප කලාප ගොඩ හැම මොහොතකම අර වගේ චිත්තක්ෂණ 51ක් තුළ ඇති වෙනවා, වෙනස් වෙනවා, නැති වෙනවා කියලා. යම් කිසි කෙනෙකුට පරමාර්ථ වශයෙන් අවබෝධයක් ඇති වුණොත් එයාට ඒ ගුවන් විදුලි යන්ත්‍ර ගැන කොහොමටවත් තණ්හාවක්, දෘෂ්ටියක්, මානයක් උපදින්නේ නැහැ. අන්න ඒ විදිහට යම් කිසි කෙනෙක් පින්නත්නි අපි තේරුම් ගන්න ඕනේ අපිට මේ රූපය, ඇහැට පේන රූපය කියන්නේ බොහෝ දේවල් එකතු වීම තුල පේන දෙයක්. ඒක දැන් උදාහරණයක් විදිහට තියෙන්නේ
යම් කිසි කෙනෙක් වලල්ලක් වේගෙන් කරකවනකොට ගිනි වලල්ලක්. ඒ ගිනි වලල්ලක් වේගෙන් කරකවද්දී අපට ඇත්තටම නැති වලල්ලක් පේනවා. ඇත්තටම ගිනි වලලු ටිකක් නෙවෙයි එතන තියෙන එකම ගිනි වලල්ල කරකවද්දී අපට වලල්ලක් වගේ පේනවා. විදුලි පංකාවක් වේගෙන් කරකැවෙනකොට එතන වලල්ලක් පේනවා. හැබැයි තියෙන තටු තුනයි. අන්න ඒ වගේ එතනේ තටු තුන තියෙනවා. නමුත් තටු තුනට එහා ගිය දෙයක් අපට පේනවා. ඒක බොරුවක්. වලල්ලක් වගේ. ගිනි පන්දම තියෙනවා. හැබැයි පන්දම කරකවද්දී වලල්ලක් පේනවා චක්‍රයක් වගේ. ඒක අර වගේ ගිනි පන්දම් එහෙම නැත්නම් ගිනි වලලු සමූහයක එකතුවක් නෙවෙයි. එකම පන්දම කරකවද්දී ඇති වෙන දෙයක්. අන්න ඒ වගේ බාහිර අපිට දැන් අම්මාය කියලා යම්කිසි රූපයක් පේනවනම් ඒ රූපය කියන්නේ අර විදුලි පංකාව වේගයෙන් කරකැවෙනකොට පේන වලල්ල වගේ එකක්. මොකද සමහර අය කියනවා බාහිර රූපයක් නැහැ කියලා. බාහිර රූපයක් තියෙනවා. හැබැයි අපට බාහිර රූපය පේන්නේ මේ සමූහ ප්‍රඥප්ති, සංස්ථාන ප්‍රඥප්ති, සන්තති ප්‍රඥප්ති වලින් වැහිලා තියෙන නිසා. විදුලි පංකාවේ තටු තුන නැත්තේ නෑ තියෙනවා. හැබැයි ඒක කරකැවැද්දී පේනවා නම් වලල්ලක් එහෙම වලල්ලක් නෑ. අන්න ඒ වගේ මේ රූප කලාප කෝටි ප්‍රකෝටි ගණන් එකතු වෙච්ච තැන්වල අපිට එක එක සටහන් පේනවා. ඊළඟට ගලක් වගේ පේනවා, යකඩයක් වගේ පේනවා. ඒකනම් ඇත්තටම අර රූප කලාප සමූහයේ ඇතිවීම නැතිවීම ආදී තුල අපිට පේන ඇත්තටම නොමැති ස්වභාවයක්. නමුත් එතන රූපයක් නැහැ කියලා ගන්න බෑ අපිට. එතන තියෙනවා පරමාර්ථ රූපයක් තියෙනවා. පරමාර්ථ රූප සමූහයක් ඇති වෙන නැති වෙන ස්වභාවය තමයි අපිට පේන්නේ ඒ විදුලි පංකාවක් වේගෙන් කරකැවෙනකොට වලල්ලක් පේනවා වගේ. ඒක නැවත නැවත අපි සිහිපත් කරනවා බාහිර රූපයක් තියෙනවා. හැබැයි ඒ බාහිර රූපය කියන ওই රූප කලාප සමූහය ඔය රූප කලාප අපේ ඇහැට පේන්නේ නැහැ. නමුත් ඒ රූප කලාප වේගයෙන් මහා ගොඩක් ඇති වෙමින් වෙනස් වෙමින් නැති වෙමින් ඒ ක්‍රියාවක් විදියට සිද්ධ වෙද්දී ඒක තුල අපේ ඇහැට යම්කිසි ආකාරයකට මිනිසෙක් විදියට, ස්ත්‍රියක් විදියට, පුරුෂයෙක් විදියට එහෙම ගහක් ගලක් විදියට අපට පේනවා. හරියට විදුලි පංකාවේ තටු තුන තියෙනවා ඇත්තටම. හැබැයි කරකැවෙද්දි වේගෙන් වලල්ලක් වගේ පේනවා වගේ. ඒ නිසා බාහිර රූපයක් නැහැ කියලා අපට සංකල්පයකට යන්න බෑ. මොකද විදර්ශනාව කරද්දී බුදුරජාණන් වහන්සේ උගන්වලා තියෙනවා අතීත රූපයේ අනිත්‍ය ස්වභාවය, අනාගත රූපයේ අනිත්‍ය ස්වභාවය, ඊළඟ පච්චුප්පන්න මේ මොහොතේ ප්‍රත්‍යෝත්පන්න රූපයේ අනිත්‍ය ස්වභාවය, ඊළඟට ආධ්‍යාත්මික රූපයේ අනිත්‍ය ස්වභාවය, ඊළඟට බාහිර රූපයේ අනිත්‍ය ස්වභාවය. එහෙනම් බාහිර රූපයේත් අනිත්‍ය ස්වභාවයක් තියෙනවා. ඊළඟට ළඟ රූපය, ඊළඟට දුර රූපය, ඊළඟට හීන රූපය, ඊළඟට ප්‍රනීත රූපය, ඊළඟට ඕලාරික රූපය, ඊළඟට සුකුම රූප. මෙන්න මේ වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ රූප විදර්ශනාවේ 11 ආකාරයේ බැලුවට පස්සේ අපිට හොඳට තේරෙනවා බාහිර රූපයක් නෑ කියන සංකල්පයට යන්නම බෑ. පරමාර්ථ වශයෙන් බාහිර රූපයක් තියෙනවා. හැබැයි පරමාර්ථ ධර්ම ටික අපේ ඇහැට පේන වෙනත් විදියකට. ඒක තමයි ප්‍රශ්නේ. යම් කි සටහනක් විදියට, ස්ත්‍රියක් විදියට, පුරුෂයෙක් විදියට, බල්ලෙක් විදියට, පූසෙක් විදියට පේනවා. හැබැයි එතන තියෙන්නේ පරමාර්ථ වශයෙන් රූප කලාප සමූහයක්. ඉතින් මෙන්න මේ විදියට මේ සමූහ ප්‍රඥප්තිය, සංස්ථාන ප්‍රඥප්තිය, සන්තති ප්‍රඥප්තිය තුලින් වැහිලා තියෙන නිසා තමයි අපිට මේ පවතින ආකාරයට වෙනස් ආකාරයකින් මේව පේන හින්දා තමයි අපිට ඒව ගැන සතුට ඇති වෙලා, සොම්නස් ඇති වෙලා, තණ්හා උපදින්නේ, දෘෂ්ටි ඇති වෙන්නේ, මානෙ ඇති වෙන්නේ. ආස්වාදයක් විතරන්නේ විතර රූපේ ආස්වාදය අපි තේරුම් ගන්න ඕන. ඊළඟට මේ රූපේ තියෙනවා ආදීනවයක්. ඒ සත්තාට්ඨාන සූත්‍රයේ එහෙම විග්‍රහ කරලා තියෙන්නේ මේ රූපේ තියෙන ඊළඟට ආදීන. මොකක්ද ආදීනවය? මේ රූපේ තියෙනවා අනිත්‍ය ස්වභාවය. ඊළඟට මේ රූපේ තියෙන විපරිණාම ස්වභාවය. අන්න ඒක තමයි රූපේ තියෙන ආදීනවය. ශ්‍රාවකයෙක් තේරුම් ගන්න. රූපේ තියෙන අනිත්‍ය ස්වභාවය තමයි අපි දන්නවා මේ ඇතිවීම සහ නැතිවීම. රූපේ තියෙන අනිත්‍ය ස්වභාවය තමයි ඇතිවීම නැතිවීම. ඒක රූපේ තියෙන ආදීනවයක්.
දැන් උදාහරණයක් විදිහට ගත්තට පස්සේ දැන් රූපයේ අපි දන්නවා ආයුෂය අපි කතා කළා ෂණ 51ක් කියලා. එතකොට පළවෙනි ෂණයේදී හට ගන්නවා ඊළඟ ෂණ 50 වෙනස් වෙනවා ඊළඟ ෂණයේ නිරුද්ධ වෙනවා. ඒක අබෑටයක් කියලා අපේ ඇහැට පේන ඒ කුඩාම දේ තුලත් අන්න ඒ වගේ රූප කලාප රූප සමූහයක ඇතිවීම වෙනස් වීම නැතිවීම හැම මොහොතකම සිද්ධ වෙනවා. ඒක අපට එහෙම වෙන්න බෑ කියලා නවත්තන්න බෑ. ඒ වගේ අපට පේන අම්මායි කියලා අපිට දැන් ඇහැට පේන මට්ටමේ අම්මගේ රූපේ ගත්තත් තාත්තගේ රූපේ ගත්තත් දරුවන්ගේ රූප ගත්තත් කණ්ණාඩි ඉස්සරහට ගියාට පස්සේ තමන්ගේ රූපේ පේනව නැත්නම් මෙහෙම බැලුවම තමන්ගේ රූපේන ඒ රූපය කියලා කියන අන්න අර වගේ ෂණ 51ක් තුල ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන රූප කලාප සමුදායක එකතුවක්. දැන් එතකොට කෙනෙකුට අදහසක් එන්න පුළුවන් මේවා ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවා නම් කොහොමද පවතින්නේ කියලා. ඒ කියන්නේ පවතින එකට මේක ඒ කියන්නේ මේක නිරුද්ධ වෙලා යන්නේ නැත්තේ ඇයි? අපිට පේනවනේ මේ දවස් දෙක සතිය මාස මේ ලෝක සත්‍ය ජීවත් වෙනවා. ඒක සිද්ධ වෙන්නේ අපේ ශරීරය ගත්තට පස්සේ අපේ ශරීරයේ පින්නත් තියෙනවා චිත්තක්ෂණ 50 චිත්තක්ෂණ ඒ කියන්නේ පළවෙනි ෂණේ හටගෙන චිත්තක්ෂණ 50ක් ආයුෂ විඳපු රූප තියෙනවා. ඒ වගේම 49ක් ආයුෂ රූප තියෙනවා. ඊළඟ 48ක් ආයුෂ විඳින රූප තියෙනවා. ඊළඟට අවුරුදු ෂණ 46ක් 45ක් 44ක් ආදී වශයෙන් දැන් මේ ලෝකයේ ගත්තත් එහෙමනේ දැන් පවුල ගත්තත් පවුල තුළ අම්මට තාත්තටයි ගොඩක් වයසයි. ඊට පස්සේ ඉන්න වැඩිහිටි දරුවන්ට ඊට වඩා අඩු වයසක්. ඊළඟට ඒ දෙන්නගෙන් පස්සේ දරුවෝ ඉන්නවා නම් ඒ දරුවන්ට තව අඩු වයසක්. ඒ දරුවන්ගේ දරුවෝ ඉන්නවා නම් තව අඩු වයසක්. අන්න ඒ වගේ අපේ මේ ශරීරයක් තියනවා වගේ පේන්නේ අපිට මේ මොහොතේ යම්කිසි රූපයක් නිරුද්ධ වෙනවා නම් ඒ රූපය හට ගැනීමට පස්සේ හටගත්ත රූපය තාම නිරුද්ධ වෙලා නැහැ. අන්න ඒ වගේ මේ මොහොතේ යම්කිසි අම්මලා තාත්තලා මිය යනකොට අම්මලා තාත්තලාට පස්සේ ඉපදුණු දරුවෝ ඉන්නවනේ. අන්න ඒ වගේ මේ මොහොතේ යම් රූපයක් නිරුද්ධ වෙනකොට සමහර විට ඒ රූපය නිසාම හටගත්ත දරු රූප හෝ නැත්නම් වෙනත් රූප වශයෙන් හෝ ඒ රූප කලාපයට ප්‍රතිවිරුද්ධ රූප බාහිර තවත් රූප කලාප හෝ යම්කිසි ෂණ 50කින් එකක් හරි 40කින් එකක් හරි ආදී වශයෙන් අන්නේ විදියට මෙතන මේ අඩු වැඩි වශයෙන් රූප කලාප හැමතිස්සෙම මෙතන ශරීර ඇසුරු කරගෙන ඇති වෙන වෙනස් වෙන නැති වෙන නිසා මේකේ එක දිගට පවතින ස්වභාවයක් අපිට පේනවා. හැබැයි ඇත්ත කතාව නම් ඒ හැම රූප කලාපයක්ම ඇති වෙනවා වෙනස් වෙන නැති වෙනවා. ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. අන්න ඒක තමයි මේ රූපයේ තියෙන ආදීනවය. ඒක අතීත රූපය ගත්තත් ඒ ඇතිවීම නැතිවීම පච්චුප්පන්න වශයෙන් ගන්න රූප ඇති වෙන නැති වෙනවා. අනාගත වශයෙන් ගන්න රූප ඇති වෙන නැති වෙනවා. අධ්‍යාත්මික වශයෙන් ගන්න රූප ඇති වෙන නැති වෙනවා. බාහිර වශයෙන් ගන්න රූපත් ඒ වගේම ඇති වෙන නැති වෙනවා. ඊළඟට දුර තියෙන රූප එතනත් තේරුම් ගන්න ඕනේ මේ දුර තියෙනවා කියන්නේ යෝගාවචරයා භාවනා කරද්දී භාවනා කරන යෝගාවචරයාට දුරින් යම් රූපයක් තියෙනවා නම් අන්නේ රූපවලත් තියෙන අර වගේම චිත්තක්ෂණ 51ක් තුළ ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන ස්වභාවය. ඊළඟට ළඟ රූප يعني යෝගාවචරයට ආසන්න රූප තියෙනවා නම් ඒ රූපවල තියෙන්නේ අර වගේම ඇති වෙනස් වෙන්නේ නැති වීම. ඊළඟට හීන කියන්නේ දැන් දිව්‍ය ශරීරයක රූපය කියන්නේ ප්‍රණීතයි. ඒ රූපයේ තියෙන ඇතිවීම නැතිවීම ස්වභාවය. ඊළඟට ඊට සාපේක්ෂව මනුස්ස ශරීරය කියන්නේ හීනයි. ඒකේ තියෙන්නේ ඇතිවීම නැතිවීම. ඕලාරික සුකුම කියලා ගත්තට පස්සේ ඕලාරික කියන්නේ ගොරෝසු කියන එක. දැන් මනුස්ස රූපය ඕලාරිකයි. ගොරෝසුයි. ඊළඟට ඒකෙත් ඇතිවීම නැතිවීම. ඊළඟට සුකුම කියන්නේ අපි හිතමු දැන් රූපාවචර බ්‍රහ්ම ලෝකයක රූපය සුකුමයි. අන්න ඒ වගේ අතීත අනාගත පච්චුප්පන්න අධ්‍යාත්මික බාහිර හීන ප්‍රනීත ළඟ දුර ඕලාරික සුකුම කියන මෙන්න මේ කොහේ රූප ගත්තත් අන්න අර වගේම චිත්තක්ෂණ 51ක් ක්ෂණ 51ක් තුළ
ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. ඊළඟට තව ලක්ෂණයක් තියෙනවා විපරිණාම ධම්ම. විපරිණාම ධම්මන් කියලා කියන්නේ යම් කිසි රූප කලාපයක් නිරුද්ධ වෙන්නේ අපි ගෝවා දරු කලාප උපද්දවගෙන. ඒ උපද්දවන රූප කලාප අර කලින් නිරුද්ධ වෙලා ගියපු රූප කලාප වගේම නොවේ නම් යම්කිසි සමානත්වයක් තියෙන පුළුවන්. නමුත් ඒ විදියම නෙවෙයි. දැන් අම්මලා තාත්තලා නිසා උපදින ළමයි ඉන්නවා. එතකොට කියනවා මේ පුතා අම්මා වගේ. හැබැයි අම්මමම නෙවෙයි. අම්මා වගේ. තාත්තා වගේ. හැබැයි තාත්තමම නෙවෙයි. ඒ වගේ තාත්තගේම සම්පූර්ණ රූපකාය මේ පුතාට නැහැ. නමුත් තාත්තා වගේ. අම්මගේ සම්පූර්ණ රූපකාය දුවට නැහැ. හැබැයි අම්මා වගේ. දෙමව්පියෝ නිසා උපදින දරුවා අන්න එහෙමයි. අන්න ඒ වගේ රූප කලාපයක් නිරුද්ධ වෙලා යද්දි පින්නත් ඒ රූප කලාපයේ හේතුල යම්කිසි රූප කලාප උපදිනවා නම් ඒ රූප කලාපවල අනිත් රූප කලාප අර නිරුද්ධ වෙලා ගිය රූප කලාපය වගේ සමානත්වයක් තියෙන පුළුවන් වගේ නමුත් වෙනස්. තිබූ තත්ත්වයට වඩා වෙනත් තත්ත්වයක්. හරියට දෙමව්පියෝ නිසා උපදින දරුවෝ දෙමව්පියෝ වගේ කිව්වට සම්පූර්ණයෙන්ම වගේ නෑ වගේ. අන්න ඒ වගේ ඒ විපරිණාම ධම්මං කියන. ඒකයි මේ අපේ රූපය අපට පේන්නේ දවස ගානේ වෙනස් වෙනවා කියලා. අපේ රූපේ දවස ගානේ වෙනස් වෙන්නේ ඒකයි. ඔන්න ඔය ලක්ෂණ විපරිණාම ධම්මං. යම් රූප කලාපයක් හටගෙන නිරුද්ධ වෙනවද තවත් රූප කලාප උපද්දවමින්. ඒ රූප කලාප නිරුද්ධ වෙද්දී තවත් රූප කලාප උපද්දවනවද? ඒ උපද්දවන රූප කලාප කලින් එක වගේම නෙවෙයි නමුත් ඊට ගොඩක් සමානයි. අන්න ඒකට කියන විපරිණාම ධම්මං. තිබූ තත්ත්වෙන් වෙනත් තත්ත්වයක්. ඒ තත්ත්වෙ වෙනත් තත්ත්වයක්. ඔන්න ඔය ලක්ෂණ දෙක රූපේ තියෙනවා. මොකක්ද? ඇතිවීම නැතිවීම සහ තිබූ තත්ත්වෙන් වෙනත් තත්ත්වයකට පත්වීම කියන විපරිණාම ධර්මය. අන්න ඒ ටිකට කියනවා ආදීනව කියලා. රූපේ ආදීනව. ඊළඟට තියෙනවා රූප සමුදය. රූප සමුදය කියලා කියන්නේ මේ රූපය කුමකින්ද හටගන්නේ මෙහෙම රූප කලාප. රූප කලාප මෙහෙම හටගන්නේ අතීත අවිද්‍යා තණ්හා කර්ම නිසා හටගන්නවා. දැන් අපි ගත්තොත් එහෙම අපේ මේ ජීවිතයේ දැන් අපිට දැන් හිතන්න පුළුවන් මේ වර්තමාන රූපේ නම් ආහාරයේ හේතුව සකස් වෙනවා කියලා. නමුත් මෙහෙම ආහාරයෙන් සකස් වෙන ආහාරයෙන් උපස්තම්භනේ ලබන රූපයක් කොහොමද පහළ වුනේ? අන්න ඒකට පෙර කර්මය. දැන් මව් කුසේ පහළ වෙනකොටම අපි දාන ප්‍රතිසන්දි විඥානේ කර්මජ රූප කලාප පහළ වෙනවා. එන අතීත කර්මයේ හේතුලා තමයි මව් කුසේ රූප කලාප හටගත්තේ. හටගත්තු රූප කලාප වලට ආහාරයෙන් උපස්තම්භනයක් අනුග්‍රහකත්වයක් දැනෙනවා. ඒ නිසා කියනවා සූත්‍රාන්ත ක්‍රමයට ආහාර සමුදයෙන් රූප සමුදය කියලා. එතකොට මේ යෝගාවචරය මෙනෙහි කරනවා දැන් ඉස්සෙල්ලාම බැලුවේ කොහොමද? ඇයි මට මේ රූපය ගැන සතුට උපදින්නේ? ඇයි මට තණ්හාව උපදින්නේ? ඇයි මට දෘෂ්ටි උපදින්නේ? ඇයි මට මානෙ උපදින්නේ? එතකොට එයා දැක්කා මේ රූප කලාපවල ඇත්ත තත්ත්වයේ සමූහ ප්‍රඥාප්තිය, සංස්ථාන ප්‍රඥාප්තිය, සාන්තිත ප්‍රඥාප්තිය වැහිලා තියෙනවා. වැහිලා තියෙන නිසා මට මේව ගැන සතුට උපදිනවා, තණ්හා දෘෂ්ටිමාන උපදිනවා. ඊළඟට මේ රූපයේ ඒ විදිහට රූපේ ආස්වාදයේ තේරුම් අරගෙන ඊළඟට මේ රූපයේ තියෙනවා ආදීනවයක්. මොකද්ද මේ රූපයේ තියෙන ආදීනවය? අනිත්‍ය ස්වභාවික නැතිවීමත් අනිත්‍ය ලක්ෂණයක නැතිවීමත් විපරිණාම ස්වභාවයකට තිබූ තත්ත්වය වෙනත් තත්ත්වයකට පත්වීමත්. ඊළඟ රූප සමුදය කියන මේ රූප හටගන්නේ මොනවා හේතුව? එන අතීත කර්මයේ හේතු වෙලා. ඒ කර්මය හේතු වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම අවිද්‍යාවත් තණ්හාවත් හේතු වෙනවා කියන එකමයි. අතීත අවිද්‍යාව තණ්හා කර්මාදී හේතු වෙලා මේ උපන් රූපේට ඊළඟට වර්තමානයේ ආහාරයෙන් මොකද වෙන්නේ? උපස්තම්භනයක් ලැබෙනවා. ආහාරයේ හේතුව රූප හට ගන්නවා. එතකොට අතීත අවිද්‍යාව තණ්හා කර්ම සහ මේ ආහාරය කියන එක නොලැබුණොත් මොකද වෙන්නේ? මේ රූපයන්ගේ හට ගැනීම නිරුද්ධ වෙනවා. එහෙනම් මේ අවිද්‍යාව තණ්හා කර්ම ආහාර හේතුල රූප හට ගැනීම වගේම ඒ රූප සමුදය වගේම ඒ අවිද්‍යාව තණ්හා කර්ම සහ ආහාර නිරෝධ වීමෙන් මේ රූප නැති වෙනවා කියන රූප නිරෝධය මෙයා තේරුම් ගන්නවා. ඊළඟට මේක අවබෝධයක් කරා යන්න නම් මෙයා මොකද කරන්න ඕනේ? රූප නිරෝධ ගාමිනී පටිපදාව විදිහට ආරෂ්ඨාංග මාර්ගය පුරුදු කරන්න ඕනේ. කියන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා වායාම කියන මෙන්න මේ වැඩපිළිවෙල තුන තමයි මේක අපි දැනගත්තත් මේ ආරෂ්ඨාංග මාර්ගයත් උපකාර කරගෙන තමයි අපිට මේ රූප නිරෝධය කියන එක ඒ කියන්නේ නැවත ස්කන්ධ ධර්මාදිය පහළ නොවන විදිහේ අවබෝධයකට යන්න නම් ආරෂ්ඨාංග මාර්ගය තුල හික්මෙන්න ඕනේ.
ඒකට කියන රූප නිරෝධ ගාමිනී පටිපදාව කියලා. කියන්නේ මේ මොනවා දැනගත්තත් අපි ළඟ ආරෂ්ඨාංග මාර්ගයේ වැඩ කරන්නේ නැත්නම් ඒක තමයි මේ රූපේ නිරුද්ධ කරන රූපේ ඒ කියන්නේ නැවත රූපස්කන්ධ නොලැබෙන විදියට මේ රූපේ නිරුද්ධ කරන වැඩපිළිවෙල තමයි ආරෂ්ඨාංග මාර්ගය. එන අනිවාර්යයෙන්ම ආරෂ්ඨාංග මාර්ගය අපේ ජීවිතවල වැඩෙන්න ඕනේ. ඊළඟට රූපයෙන් නිස්සරණය. රූපේ නිස්සරණය කියන්නේ මෙන්න මේ ඉහත සඳහන් කළ හැම දෙයක්ම සිද්ධ වෙන රූපයක නිතර තණ්හාව ප්‍රහාණය වෙනවා. ඒකට තමයි රූපේ නිස්සරණය. එතකොට මේ සත්තට්ඨාන සූත්‍රයේ ඒ විදිහට රූපේ ආස්වාදය, රූපේ ආදීනවේ, රූපේ හට ගැනීම, රූපේ නැතිවීම, ඊළඟට රූපය දැන ගැනීම, ඊළඟට රූපයේ රූප නිරෝධ ගාමිනී පටිපදාව සහ රූපයේ නිස්සරණය කියන. ඔන්න ඔය කාරණා 7 සංග්‍රහ කරලා සත්තට්ඨාන සූත්‍රයේ දේශනා කළ තියෙනවා. ඉතින් අදට නියමිත කාලය අපි අවසන් වෙනවා. ඉතින් මේ කාරණා ටිකක් ගැඹුරු කාරණා, ගොඩක් හිතන්න ඕන කාරණා, භාවනාවට ගිහලා ගොඩක් කල්පනා කරන්න ඕන කාරණා. ඉතින් මේ කරුණු කාරණා ජීවිතයට එකතු කරගෙන මේ රූපස්කන්ධය අනිත්‍ය වශයෙන් පුන පුනා දැකීම කියන එක සිදු කරගෙන අවබෝධයකටපත් වෙන්නට තමන්ගේ ජීවිතයේ තව තවත් මීට අවශ්‍ය කරුණු කාරණා එකතු කර ගනිමින් අපි මේ යම් කිසි සිහිපත් කිරීමක් විතරයි කළේ. තමන්ගේ ජීවිතයේ මේක එදිනදා ජීවිතයේ සිදු කරමින් ප්‍රඥාව වර්ධනය කරගත්ත අවබෝධයකටපත් වුණ ශ්‍රාවකයෙක් බවට පත් වෙන්න කියලා අපි සිහිපත් කරමින් දේශනාව අවසන් කරනවා. හැම දිනාටම නිරතුරුවම අනිච්චානුපස්සනා වැඩේවා, ප්‍රඥාව උපදීවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නත්ටි අද දහම් දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ ඩිල්හාරා කරුණාරත්න, සොනාලි අබේරත්න, ගිහාන් රාජපක්ෂ කියන පින්නත් අය විසින් ඒ පිනතුන් විශේෂයෙන්ම සඳහන් කළ තියෙන ජූනි 19 වන දිනට උපන්දිනයේ දින ප්‍රියානි රාජපක්ෂ මෞතුමියට සෙත් ප්‍රාර්ථනා කිරීමට මේ මහා පුණ්‍ය කර්මය සිදු කරනු ලබන බවයි. ඉතින් ප්‍රියානි රාජපක්ෂ මෞතුමියට මේ උතුම් දහම් දානය, ධර්ම දානමය පින්කම තුලින් මතුණු උතුම් පුණ්‍ය ශක්තිය මේ ධර්ම ශ්‍රවණය තුල දහම් දේශනා පැවැත්වීමට දායකත්වයේ දැරීම තුළ ඔබ අප ඇති කරගත්තේ උතුම් කුසල ශක්තිය මෞතුමියට ආශිර්වාදයක් වේවා. කායික සුවය නිරන්තරයෙන් වේවා, මානසික සුවය ලැබේවා. නැවත නැවත උතුම් ප්‍රතිපත්තියේ තව තවත් කටයුතු කරමින් උතුම් නිවනින් සැනසෙන්න මේ පින් මෞතුමියට ආශිර්වාද වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරන ඒ පින්නත් ඩිල්හාරා කරුණාරත්න, සොනාලි අබේරත්න සහ ගිහාන් රාජපක්ෂ කියන පින්නතුන් හැම දෙනාටම බුද්ධ ආදී රත්නත්‍රය අනන්ත ගුණානුභාව බලයෙන් මේ උතුම් ධර්මය අවබෝධ කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා. බණහව අපේ පින්නතුන් හැම දෙනාටත් නිරන්තරයෙන්ම පිළිවෙත තුල තව තවත් වැඩ කටයුතු කරමින් දහම් අවබෝධයෙන්ම සැනසෙල්ල ළඟා කරගන්න මේ කුසලයේ හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං, චිරන් රක්칸තු දේශනං, චිරන් රක්칸තු මම් පරන්ති.